ආයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම වාග්ය ධනංජයල්ලගොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට විදේශගත ලාංකිකයන් දිවිනට ගෙන්වා ගැනීම අද සිට යළි ක්‍රියාත්මකයි. රාජාංගනයේ සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කෙරේ. පොරණ නගරය මැද ගිලා බැසපු වෙළඳසැල්. වියට්නාමයේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි. ඊයේ දිනේදී නව කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2814ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයින් අතර ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකු මෙන්ම කටාර්, එක්සත් අරාබි එමිරාජ්‍ය සහ තුර්කියේ සිට පැමිණි තිදෙනෙකුද ඒ අතර වනවා. එසේම ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෙසු කාර්ය මණ්ඩලය සහ අදාළ ආසාදිතයාගේ පවුලේ සමාජිකයින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඔහුගේ පවුලේ සමාජිකයින් තිදෙනෙකු පූනානි කඳවුර වෙත නිරෝධායනය සඳහා යොමු කළ බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. පසුගිය 16 වනදා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කොරෝනා ආසාදිතයෙකු සොයා ගැනුණා. අදාළ ආසාදිතයාත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වන අතර ඊයේ හඳුනාගත් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සමාජිකයාද එම ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර රාජාංගනයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය තුළ පනවා තිබූ සංචරණ සීමාවන් අද සිට සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙනවා. රාජාංගනයේ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා සඳහන් කළේ සංචරණ සීමා පනවා තිබූ ගම්මාන 5ක සංචරණ සීමා අද දිනේ ඉවත් කෙරුණ බවයි. රාජාංගනයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය තුළ ස්වයං නිරෝධායනයට ලක් කළ පිරිසෙන් 90%ක් පමණ මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 58 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 2391ක්. එයනු පුද්ගලයන් 412 දෙනෙක් තව දුරටත් දිවෙනපුරා රෝහල් කිහිපයක වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවනවා. එසේම පුද්ගලයන් 48 දෙනෙකු කොවිඩ් ආසාදිතයයි සැක සහිත වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 11ක්. මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු අද සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සීමා කර තිබුණේ පසුගිය ජූලි මාස 15 වනදා සිටයි. එමෙන්ම මේ හේතුවෙන් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වෙන විදේශ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ලියාපදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් රැසක් බලවත් අපහසුතාවලට ලක්ව තිබුණා. විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ රටවල ලක්ෂ ගණනක් ශ්‍රී ලාංකිකයින් නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් පසු වන අතර ඔවුන් බොහෝ දෙනෙක් සිය කොන්ත්‍රාත් කාලය අවසන් කර නැවත පැමිණීමට නොහැකි වී සිටි අය බවයි වාර්තා වන්නේ. එමෙන්ම තවත් සැලකිය යුතු පිරිසක් වසංගත තත්ත්වය හමුවේ සිය රැකියා අහිමිව විදේශ රටවල සිටින අතර මෙම පිරිස් වෙත සෞඛ්‍ය පහසුකම් සහ අනිකුත් අවශ්‍යතාවයන් නිසි පරිදි නොලැබීම හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් එලෙස විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු අද සිට යලි ආරම්භ කරන බව විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරනවා. ඒ අනුව අද සහ හෙට එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබයි නගරයේ සිට ගුවන් යාන දෙකක් මෙරටට පැමිණීමට නියමිතයි. එමෙන්ම අද දිනෙන් පසු ඉදිරියට විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට නියමිතයි. වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ටාශය මගින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගිනි අවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයක සාක්ෂි සැඟවීමේ චෝදනා මතයි. අද ඒ පිළිබඳව පොලිසිය විශේෂ මාධ්‍ය හමුවකදී කරුණු වාර්තා කළා. මුල් සිද්ධිය සිද්ධ වෙන්නේ 2013 වර්ෂයේ ශ්‍රී ලංකා පොලිසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන වාස් ගුණවර්ධන මහතා ඇතුළු පුද්ගලයන් ගණනාවකට චෝදනා කරමින් පැමිණිල්ලක් ලැබී තිබුණා ගිනි අවි සන්තකයේ තබාගෙන සිටීම සහ රහ අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන්. ඊට අදාළව ඒ මහතාගේ බිරිඳ, ඔහුගේ පුත්‍රයා
සහ ඥාති පුත්‍රයෙක් ඇතුළු 8 දෙනෙක් අත්අඩංගුවට අරගෙන ඔවුන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. මේට සමගාමීව පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඔහුගේ ප්‍රකාශ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි අධ්‍යක්ෂකවරයා සහ තවත් විමර්ශන නිලධාරීන් දෙන්නෙක් විසින් එම ගෙනියාවි තොගේ සොයාගෙන තිබෙනවා ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ ස්ථානයක මඩුවක සංගවා තිබියදී මෙම අවි බාර ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබෙනවා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ මේ මඩුව අයත් නිවසේ හිමිකරු සහ ඔහුගේ භාර්යාව. නමුත් මීට අදාළව අධිකරණයට වැඩිදුර වාර්තා ඉදිරිපත් කිරීමේදී ගරු මහේස්ත්‍රාත්තුමා විසින් නියෝග කර තිබෙනවා එම ගිනියාවි සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දුන් පොලිස් නිලධාරීන් දෙදෙනා සහ එම ගිනියාවි සොයා ගැනීමට අදාළ මඩුවේ අයිති නිවසේ හිමිකරු සහ ඔහුගේ භාර්යාව එම නඩුකරයට අදාළව සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස. එම පොලිස් නිලධාරීන් දෙදෙනා 2020 6 වෙනි මාසයේ 1 වෙනිදා සහ 2 වෙනිදා දින අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එම නිවසේ හිමිකරු සහ ඔහුගේ භාර්යාව එම මාසයේම 11 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. සැකකරුවන් කරු අධිකරණයට ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා. එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම ගෙනියාවි සොයා ගන්න අවස්ථාවේදීම එම ස්ථානයට රැගෙන ගිහිල්ලා එම ගෙනියාවි මඩුවට දාලා ඒ මඩුවේ තිබුණු ආකාරයට ඒ ගෙනියාවි නැවත බාහිරයට අරගෙන ඉදිරිපත් කළා. ඒ මඩුවේ ගෙනියාවි තිබුණේ නැහැ කියලා. ඒ අනුව කොළඹ අපරාධ කොට්ටාශය මේ සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා විමර්ශන කටයුතු ආරම්භ කරනවා. මුල් නඩුකරයට අදාළව බොරු සාක්ෂි නිර්මාණය කරමින් එම ගෙනියාවි වැරදි ලෙස සොයාගත් බවට කරුණු සටහන් කරලා ඒ කරුණු ගරු අධිකරණයට වැඩිදුර වාර්තා මගින් ඉදිරිපත් කර ඇති බව. ඒ අනුව තමයි අද දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබෙන්නේ. අපරාධ කොට්ටාශය බලාපොරොත්තු වෙනවා මේ මහතා ගරු අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන කටයුතු සිද්ධ කරන්න. වෙනත් රටක සිට ලෙබනන් රාජ්‍යයට පැමිණෙන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් නව රෙගුලාසි එරට ආරක්ෂක ශේෂ්ත්‍රාධිකරණ මහලේකම් කාර්යාලය විසින් නිවේදනය කර තිබෙනවා. COVID-19 පැතිරෑම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි ලෙබනන් රජය පවසන්නේ. ඒ අනුව ලෙබනනට පැමිණෙන මගින් සතුව PCR පරීක්ෂණ වාර්තාවක් තිබිය යුතු අතර ඔහු හෝ ඇය ලෙබනන් බලධාරීන් විසින් නම් කරන ලද හෝටලයක නැවතී සිටිය යුතුයි. ඒ සඳහා වන හෝටල් ගාස්තු ශ්‍රමිකයා විසින් ගෙවිය යුතු වන අතර PCR පරීක්ෂණය සඳහා ගෙවීමට හා පැය 24ක් හෝටලයක රැඳී සිටීමට ප්‍රමාණවත් මුදලක් ශ්‍රමිකයා සතුව තිබිය යුතු බවද එරට ආරක්ෂක ශේෂ්ත්‍රාධිකරණ මහලේකම් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා. PCR පරීක්ෂණය ධනාත්මක නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ලබන අතර ඒ සඳහාද ශ්‍රමිකයා විසින් ගෙවීම් සිදු කළ යුතු බවද එම නිවේදනයේ දැක්වෙනවා. මේ අතර බහරේන් රාජ්‍යයට ඇතුළු වන සියලුම සංක්‍රමණිකයන් තමන්ගේ මුදලින් බහරේන් ඩිනාර් 30ක් යවා කොරෝනා වෛරස රසායනාගාර පරීක්ෂණය එරට ගුවන්තොටුපළේදී සිදු කරගත යුතු බව බහරේන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා. රසායනාගාර පරීක්ෂණ සඳහා ගෙවීම් බිඑවයා බහරේන් යන අයදුම්පත මගින් බහරේන් රාජ්‍යයට පිටත් වීමට ගුවන් යානයට ගොඩවීමට පෙර සිදු කිරීමේ පහසුකම්ද සලසා තිබෙනවා. මීට අමතරව බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි පිහිටා ඇති කවුළු මගින්ද එරටදී ගෙවීම් කටයුතු සිදු කළ හැකි බවයි එරට රජය විසින් දැනුම් දී ඇත්තේ. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍ය දෙවන රන්දෝලි පෙරහැර අද වීදි සංචාරය කෙරෙනවා. අද රාත්‍රී 8:10ට දකුණු දිශාභිමුඛව පිටත් වෙන පෙරහැර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, ඩී සේනානායක වීදිය ඔස්සේ කොළඹ වීදිය, බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ඉහළට ගමන් කොට ගෙවදීමට නියමිතයි. මේ අතර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර ඊයේ වීදි සංචාරය කළා. ශ්‍රී දළදා මාලිගාව අභිසින් ඊයේ රාත්‍රී 6:49ට වයඹ දිශාභිමුඛව පිටත් වූ පළමු රන්දෝලි පෙරහැර දළදා වීදියෙන් ගමන් ආරම්භ කර යටිනුවර වීදිය රජ වීදිය ඔස්සේ ගමන් කර ඉහළට විත් ගෙවදීම සිදු වුණා. රන්දෝලි පෙරහැර සඳහා මාලිගාවේ ප්‍රධාන දොරටු අපියසදී කරඬු ගෙන යන හස්තිරාජා සරසනු ලැබුව අතර තූරේනාද මැදේ දළදා කරඬුව හස්තිරාජා පිට තැන්පත් කරනු ලැබුවා. පළමු රන්දෝලි පෙරහැරේ සදාතුක කරඬුව වැඩම කරනු ලැබුවේ සිංහරාජා හස්තියා විසින්. දැලේ ඇතුන් ලෙස ගමන් කළේ මියන් රාජා හා බුරුම රාජා හස්තයයි.
කුඹල් පෙරහැරට වඩා සුවිශේෂී නර්තනාංගයන්ගෙන් හා අලියතුන් වැඩි පිරිසක් රන්දෝලි පෙරහැරේ ගමන් කිරීම විශේෂිතයි. ඊයේ ආරම්භ වූ රන්දෝලි පෙරහැර මංගල්‍යය අගෝස්තු මාස 3 වෙනිදා දක්වා දින 5ක් පුරා වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ අනුව අගෝස්තු මාස 3 වෙනිදා රාත්‍රියේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. රටේ පවතින තත්ත්වයේ මත මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන්නේ ජනතා සහභාගීත්වයෙන් තොරවයි. එපාවල පොස්ෆේට් නිදී ඇති සම්පූර්ණ ඛනිජ ප්‍රමාණය ගණන් කිරීමේ කටයුතු ලබන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතු යොදා තිබෙනවා. අනාගතයේදී රටට අවශ්‍ය පොහොර රට තුළම නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මූලික දත්ත ලබා ගැනීම මෙහි අරමුණු වී ඇති බවයි එහි අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සජ්ජනිත සිල්වා මහතා සඳහන් කළේ. විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලැබිලා තිබුණා මේ සම්පූර්ණ පේට් නිධියේ ප්‍රමාණය කොච්චරද කියලා සමීක්ෂණය කරන්න. ඒතකොට ලංකාවේ තියෙන සියලුම පොස්පේට් නිධි වල සම්බන්ධයෙන් කරලා වාර්තාවක් අරගන්න කොච්චරද තියෙන්නේ කියන කාරණේ සම්බන්ධව. නමුත් පහුගිය කාලේ කාර්යාංශයෙන් මේ වැඩ පිළිවෙල හරියට ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. එතකොට අපි පහුගිය කාලේව හොයලා බලලා තීරණය කරා කොච්චර නිදි තියෙනවද මේවා කොච්චර ඉකොනොමිකලි වයබල්ද නැද්ද කියන කාරණේ හොයලා ගන්න තීරණය කරා. එතනදී අපි මූලික කටයුතු හොයලා බලනකොට ලංකාවේ මේ වගේ ප්‍රධාන ස්ථාන 3ක පොස්පේට් තියෙනවා. ඒ ස්ථාන දෙකක තියෙන පොස්පේට් තිබුණා වුණාට මේක ආර්ථිකමය වශයෙන් ලබා ගැනීමට වටිනාකමක් නැහැ කියන කාරණේ අපි තේරුම් ගත්ත පළවෙනි අවධියේදීම. එතනදී දැනට එප්පාවල තියෙන නිධියේ ප්‍රමාණය කොච්චරද කියලා පරීක්ෂා කරලා බලන්න තීරණය කරා. එතනදී ප්‍රධාන කොටස් දෙකක් කරේ පොස්පේට් තියෙනවා. ඒකකොට එක නිධියක අපි මේ ගණන් ආසන්න වශයෙන් ගණන් හදලා බලනකොට පොස්පේට් මෙට්‍රික් ටොන් මිලියන 40ක් තියෙනවා. එක තැනක ස්ථානයේ මෙට්‍රික් ටොන් මිලියන 15ක් තියෙන ස්ථාන දෙකේම මිලියන 50ක් තියෙනවා කියලා තමයි ආසන්න වශයෙන් කැල්කියුලේට් කරලා තියෙන්නේ. එතකොට අපි අපේ භූවිද්‍යාත්මක කණ්ඩායමක් මම ලෑස්ති කරා ලබන මාසයේ කියන්නේ අගෝස්තුවේ සැප්තැම්බර් මාසේ මොළේ ඉඳලා මෙන්න මේ නිදිවල ප්‍රමාණය කොච්චරද කියලා නිවැරදිව සමීක්ෂණය කරන්න. එතනදී අපි බලාපොරොත්තු වෙනවා අපේ කණ්ඩායම සම්බන්ධ කරගෙන භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ මැදිහත් වෙලා මේකේ ඩිල් හෝල්ස් ගහලා මේක පූර්ණ සමීක්ෂණයක් කරන්න මේක ආර්ථිකමය හැටියට කොච්චරක් වටින ප්‍රමාණයක් තියෙනවද කියලා බලන්න. එතකොට මේක තමයි අපි ආරම්භ කරන්නේ මේ සමීක්ෂණ කටයුතු අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ ජනවාරි වෙනකොට සම්පූර්ණ රිපෝට් එකත් එක්ක. එතකොට එතනින් පස්සේ අපට අදහසක් ගන්න පුළුවන් මේකේ කොච්චරක් පොස්පේට් ප්‍රමාණයක් තියෙනවද කියන කාරණේ. මේ ලංකාවේ පොහොර ගැන ගත්තොත් පොහොර අපි කල්පනා කරා දැන් පිට රට වලින් ආනයනය කරන එක තමයි පොහොර කරන්නේ. ඉතින් මේ නිදියේ තියෙන ප්‍රමාණය අපි ආසන්න වශයෙන් දැනට මේ ගණන් හදලා බැලුවත් අපේ රටේ ජනතාවට පිට රටින් පොහොර ගෙන්නන්න නැතුව අඩුම ගානේ අවුරුදු 100කට වැඩි ප්‍රමාණයකට අපේ රටේම පොහොර නිපදව ගන්න පුළුවන් පොස්පේට් ප්‍රමාණය ලංකාවේ තියෙනවා කියන කාරණෙත් අපි සැලකිල්ලට භාජනය කරා. ඉතින් අපේ රටට ආර්ථිකමය හැටියට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන විදිහට අනිත් පැත්තෙන් ගත්තොත් අපේ රටේ පිටරට විදේශ විනිමය පිටරටවල වලට යන එක නවත්තන්න අපේ රටේ සංවර්ධන කටයුතු වේගවත් කරන්න අපේ රටේම සම්පත් අපේ රටේ පාවිච්චි කරන්න පුළුවන් වැඩපිළිවෙලට කාර්යාංශයේ දායකත්වය ලබා ගැනීම සඳහා තමයි අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තීරණය කරේ. හොරණ අඟුරුවාතොට මාර්ගයේ සංවර්ධන කටයුත්තක් සිදු කරන අවස්ථාවකදී එකිනෙකට යාබදව පිහිටි ව්‍යාපාරික ස්ථාන 3ක් හදිසියේ ගිලා බැසීමකට ලක්ව තිබෙනවා. හොරණ අඟුරුවාතොට මාර්ගයේ පොළොල් කර සංවර්ධන කටයුතු සිදු කරමින් සිටින අතරතුර මෙම ගිලා බැසීම සිදු වූ බවයි හොරණ නගරාධිපති විතාරමගේ සිරිසම මහතා සඳහන් කළේ. එම සිදුවීම අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
මේ ආකාරයෙන් ගිලා බැස තිබෙන්නේ වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක පිහිටි සවස්තු හා සෙරප්පු අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන 3ක්. මෙම ගොඩනැගිල්ල ගිලා බසින අවස්ථාවේදී ඒ තුළ ව්‍යාපාරිකයින් සහ පාරිභෝගිකයින් කිහිප දෙනෙකු සිට ඇති නමුත් සිද්ධියෙන් ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නැහැ. හොරණ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළිමයක් වශයෙන් මෙම මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන බවයි හොරණ නගරාධිපතිවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් ගිලා බස ඇති ව්‍යාපාරික ස්ථාන 3 ආශ්‍රිතව ඇති සුන්බුන් ඉවත් කිරීමට සහ භාණ්ඩ එළියට ගැනීමට හොරණ නගර සභාවේ ගිනි නිවන නිලධාරීන්ගේ සහාය ලබාගත් බවයි නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මාතර සිට බෙලියත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට සැලසුම් සකස් කර ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පැයට කිලෝමීටර 100ට වඩා වේගයෙන් ගමන් කළ හැකි පරිදි ඉදිකිරීමට නියමිත මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමි ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මෙම වසර තුල අවසන් කෙරෙන අතර එහි ඉදිකිරීම ලබන වසර මුලදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකෙරෙන මෙම දුම්රිය මාර්ගය මගින් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගත හැකි බව පැවසූ අමාත්‍යවරයා එමගින් මාර්ග තදබදය අවම කර ගැනීම අපේක්ෂා කරන අතර රටට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව ලැබෙන බවයි පවසන්නේ. එමෙන්ම මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී හැකිතාක් දුරට දේශීය ඉංජිනේරුවන් හා තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා. පවතින කාලගුණ තත්ත්වය හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං හා රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අගෝස්තු 1 වනදා එනම් හෙට පසුර 3 දක්වා වළංගු වන පරිදි අදාළ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව කන්කසන්තුරේ සිට මන්නාරම කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත් 65ත් දක්වා වැඩිවීමේ අවධානමක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව එම මුහුදු ප්‍රදේශයන් වල මුහුද විටින් විට රළු ස්වභාවයක් ගනු ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල නාවික හා දීවර කටයුතු වල යෙදීමේදී ඊට අවධානයෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ලෝකයක් සුන්දර වන්නට නම් සුන්දර මිනිසුන් බිහි විය යුතුමයි. එමෙන්ම රටක් රාජ්‍යයක් විශිෂ්ට වන්නට නම් විශිෂ්ට මිනිසුන්ගේ අදහස් ඒ තුල තිබිය යුතුමයි. ඒ සියල්ලටම ප්‍රබල සාධකය බවට පත්වන්නේ අධ්‍යාපනය. මිනිසෙකුගේ අදහස් ආකල්ප සියල්ල අධ්‍යාපනයේ කේන්ද්‍ර කොටගෙන ගොඩනැගීම නිසා අප මේ කියන්නට යන්නේ ලෝකයේ හොඳම ඒ අධ්‍යාපන ක්‍රමය ගැනයි. ස්කැන්ඩිනේවියන් රටක් වන ෆින්ලාන්තය උතුරු යුරෝපයේ පිහිටි ජනගහනය මිලියන 5.5ක් පමණ ජීවත් වන රාජ්‍යයක්. එහි සුවිශේෂීතාවය වන්නේ අප පෙරකී අධ්‍යාපන ක්‍රමය. 2017 වසරේදී ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය බවට පත්වන්නේ ෆින්ලාන්තයේ අධ්‍යාපන ක්‍රමය. ඉතින් මේ තරමටම ෆින්ලාන්තයේ අධ්‍යාපන ක්‍රමය විශේෂ වන්නේ ඇයිදයි අප සොයා බලන්නට හිතුවා. හොඳ අධ්‍යාපන ක්‍රමයක මූලිකම කාරණය ඉගෙනුම ලබන ශිෂ්‍යයාට අපහසුතාවයට මුහුණ නොදී උපරිම පහසුවෙන් අධ්‍යාපනය ලබන්නට සුදුසු වටපිටාව ගොඩනැගීම. ෆින්ලාන්ත අධ්‍යාපන ක්‍රමයේ ප්‍රබලම දෙය ඒ කාරණය. ඒ විතරක් නෙවෙයි. එහි ඇති නිදහස නිරවුල් මනසකට මග කියන කාරණයක්. ෆින්ලන්තයේ පූර්ව ප්‍රාථමික අවධියේ සිට උසස් අධ්‍යාපනය දක්වාම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. මේ විශේෂත්වය වන්නේ අපේ රටේ වගේ අවුරුදු 6ේදී දරුවෙකු පළමු වසරට ඇතුළත් කරන්නේ නැහැ. ෆින්ලාන්ත දරුවෙක් පළමු වසරට ඇතුළත් කරන්නේ වයස අවුරුදු 7ේදී. ඊට පෙර ගතවන වසරක කාලයේදී මේ දරුවන් පෙර පාසල් ගියත් වයස අවුරුදු 6 පමණ වනතුරු Tamanගේ සොඳුරු ළමා කාලය කෙලිදෙලෙන් ගත කරනවා. එය තවත් විශේෂ දෙයක්. ඒ වගේම ෆින්ලාන්තයේ දරුවන් පාසලට ඇතුළත් වෙලා අවුරුදු 6ක් ගතවන තුරුම කිසිම ආකාරයකින් තරඟකාරී මැනබැලීම් සඳහා ඒ ළමයි යොමු කරවන්නේ නැහැ. ගෙදර වැඩ හෝ විභාග වලින් ඔවුන්ගේ පුංචි මනසට කරදරයක් නැහැ. දන්නවද අවුරුදු 16ක් වනතුරු කිසිදු දරුවෙකුට විභාගවලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. දැන් ඔබ කල්පනා කරાવી ඔවුන්ට අධ්‍යාපනය ලැබෙන්නේ කොහොමද කියලා. ඔවුන්ට වැඩි වශයෙන්ම පැවැනෙන රාජකාරිය පරිසරය හඳුනා ගැනීම, සෙල්ලම් කිරීම. අධ්‍යාපනය නිසා දරුවන් සෙල්ලමින් පරිසරයෙන් ඈත් කර තබන වර්තමාන අධ්‍යාපන රටාව තුළ මේ අධ්‍යාපන ක්‍රමේ විශේෂත්වය ඒක. ඒ විතරක් නෙවෙයි. දරුවන්ට අවශ්‍ය වන පාසල් පොත්, උපකරණ ඇතුළු සියලු අධ්‍යාපනික භාණ්ඩ මූලික අධ්‍යාපනය ලබන කාලය තුළම ෆින්ලාන්ත රජය විසින් දරුවන්ට සපයනවා. දරුවන්ට දහවල් ආහාරයද සැපෙන්නේ නොමිලේ.
පාසල් කාලය විනාඩි 45 කාලච්ඡේද 5කටයි සීමා වෙන්නේ. ඉතින් විවේක කාලයක් නොමැතිව ෆින්ලාන්තයේ මූලික අධ්‍යාපනය ලබන දරුවෙක් පන්ති කාමරයක් තුළ වැඩ කරන්නේ දිනකට පැය 3කුත් මිනිත්තු 45කුත් වගේ කාලයක්. ඒ වගේම ෆින්ලාන්තයේ නීතියක් තියෙනවා. ඒ තමයි සෑම විනාඩි 45කට වරක්ම විනාඩි 15ක විවේක කාලයක් ළමයින්ට ක්‍රීඩා කිරීම සඳහා ලබා දිය යුතුය යන නීතිය. මේ සියල්ල අතර ෆින්ලාන්ත දරු ප්‍රජාවගෙන් මූලික අධ්‍යාපනය සාර්ථකව නිම කරන පිරිස 99.7ක් තරම් ඉහළ අගයක් ගන්නවා. ඒ මේ අධ්‍යාපන ක්‍රමයේ ඇති සුවිශේෂීතාවය නිසා. ඒ වගේම මේ අධ්‍යාපන ක්‍රමය නිසා දරුවන්ගේ හීනමානය දුරු වෙලා ආත්ම විශ්වාසය ගොඩ නැගෙනවා. ෆින්ලාන්ත දරුවන් පාසලේ ගත කරන පැය ප්‍රමාණය අඩු කිරීමත්, ගෙදර වැඩ අඩු කිරීමත් තුළින් සිය ජීවිතය මිදින්නට හා නිදහසේ සිතන්නට ඉඩහසර ලබා දීම ෆින්ලාන්තයේ අධ්‍යාපන ක්‍රමයේ උසස්ම දෙයක්. කුඩා කාලයේදීම වෘත්තියන්හි වෙනස්කම් සංසන්දනය නොකර දරුවන්ට සෑම වෘත්තියකටම ගරු කරන්නට ඉගැන්වීම තවත් ප්‍රශංසනීයම කරුණක්. නිදහස් විවෘත මනසකින් ලෝකය බලන්නට මෙහිදී දරුවන් යොමු වනවා. දිනකදී මේ දරුවන් සමාජයට පියනගද්දී පරිපූර්ණ අධ්‍යාපනයක් සහිතවයි පියනගන්නේ. ඒ කියන්නේ හොඳ රැකියාවක් කිරීමම විතරක් නෙවෙයි, යහපත් ගුණගරුක පුරවැසියෙකු ලෙස සමාජයට මුහුණ දීමයි. කොරෝනා වෛරසය හේතුවෙන් වියට්නාමයේ සිදු වූ පළමු පුද්ගල මරණය වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ 17 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති බවයි. එමෙන්ම පසුගිය ජනවාරි මාසයේදී පළමු වෛරස් ආසාදිතයා වාර්තා වීමත් සමග සිය දේශ සීමා වසා දමමින් දැඩි නිරෝධායන නීති පැනවීම සහ රෝගීන් සෙවීමේ කටයුතු ආරම්භ කිරීමට වියට්නාම රජය පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළදී ඩානං නැමැති වෙරළාශ්‍රිත ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර එහි වෛරසය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බවයි එරට රජය පෙන්වා දී ඇත්තේ. මේ අතර බ්‍රසීලයේ ජනාධිපති ආර්යව වන මිෂෙල් බොල්සොනාරෝ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට රජය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව 38 හැවිරිදි ජනාධිපති ආර්යව මේ වන විට සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් හුදකලාව සිටින බව බ්‍රසීල ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ දිනේදී බ්‍රසීලයෙන් මරණ 1189ක් වාර්තා වන අතර වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 58271ක්. එමෙන්ම මේ වන විට ආසාදිතයින් 26,13789ක් වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 91377 ඉක්මවා තිබෙනවා. මේ අතර එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අමරිකානු මැතිවරණය කල් දැමිය යුතු බවට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර තිබෙනවා. 2020 අමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 3 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙන අතර මේ වන විට අමරිකාවේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය නොවූ පසුබිමක මෙම මැතිවරණය නිසි ලෙස පැවැත්වීමට නොහැකි බවයි ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ. සෞඛ්‍ය ආරක්ෂිත නීති අනුව මැතිවරණයේ පැවැත්වීමේ අපහසුතාවලට විකල්පයක් ලෙස තැපැල් ඡන්දය භාවිතා කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති නමුත් ට්‍රම්ප් තර්ක කරන්නේ එමගින් විවිධ වංචා සිදු විය හැකි බවයි. මේ අතර ගත වූ පැය 24 තුළ ලොව වැඩිම මරණ සහ ආසාදිතයින් අමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඉකුත් පැය 24 තුළ වාර්තා වූ නව මරණ සංඛ්‍යාව 1465ක් වන අතර එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,55,285ක් ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 68,569ක් වාර්තා වී ඇති අතර එරට මුළු ආසාදිතයින් ගණන 46,34,985ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට අගෝස්තු 1 වනදා ලෝක කම්කරු දිනය නිමිත්තෙන් ලංකාවේ කම්කරු දිනය නීතිගත කිරීමට මූලිකත්වය දැරූ අප රටේ කම්කරු නායකයා ලෙස හැඳින්වෙන ඇලෙක්සැන්ඩර් ඒකනායක ගුණසිංහ මහතාගේ වියෝව සිදු ඇත්තේ 1967 අගෝස්තු මාස 6 වැනි දිනකදී. ඒ.ඊ. ගුණසිංහ ලෙස කවුරුත් හඳුනන මේ මහතා මෙරට ජනතාවට සර්වජන ඡන්ද බලය ලබා දීමට මූලිකත්වය දුන් නායකයෙක් ලෙසයි සැලකෙන්නේ. ලෝක ව්‍යාප්ත බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය ලෙසින් හැඳින්වෙන ලොව පළමු බාලදක්ෂ කඳවුරු මැදීම සිදු වූයේ 1907 අගෝස්තු මාස 6 වැනි දිනකයි. ඒ බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ ජෙනරාල් රොබර්ට් බේඩන් පවල් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙලෙස කඳවුරු මැදීම සිදු වූයේ දකුණු එංගලන්තයේ පූල් වරායේ බ්‍රවුන් සිදුවපතේ. ඒ සඳහා පිරිමි ළමුන් සහභාගී වූ අතර කඳවුරු මැදීම් ආශ්‍රිත කටයුතු අගෝස්තු මාස 8 වනදා දක්වා ක්‍රියාත්මක විය. 1924 ජූලි මාස 28 වනදා ආරම්භ වූ පළමු ලෝක යුද්ධයේදී රුසියාව ජර්මනියට විරුද්ධව යුද ප්‍රකාශ කර තිබෙන්නේ 1914 අගෝස්තු මාස 6 වැනි දිනකයි. ඒ අනුව ආරම්භයේදී රුසියානුවන් ජර්මනියට එරෙහිව ප්‍රහාර දියත් කර තිබෙනවා. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. හමු යමු හෙටත් සවස් 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.